තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ 31 වෙනි සූත්‍රය සිංහාලෝවාද සූත්‍රය. මේ සූත්‍රයේ ඇසුරෙන් මේ සූත්‍රයේ තියෙන දහම් කාරණාවන් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මේ සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන්ම පිරිවෙන් අවසාන විභාගයේ ත්‍රිපිටක ධර්මයේ විෂයටත් සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මයේ විෂයටත් උසස් පෙළ විභාගයේ බෞද්ධ සංස්කෘතියට විෂයටත් ඒ වගේම දහම් පාසල් අවසාන ධර්මාචාර්ය දහම් සරසව් විභාග ආදී මේ සෑම විභාගයකම අදාළ මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්නේ. එතකොට පිරිවෙන් අවසාන විභාගයේ ලියන භික්ෂුන් වහන්සේලාට ගිහි සමාජ සම්බන්ධතා කියන පාඩමක් තියෙනවා ත්‍රිපිටක ධර්ම පොතේ. සාමාන්‍ය පෙළ විභාගයේ ලියන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්බන්ධතා රකින්න මිනිස් යුතුයකම් කියලා සිංහාලෝවාද සූත්‍රයේ තියෙනවා. උසස් පෙළ විභාගයේ ලියන ශිෂ්‍ය ශිෂ්‍යයන්ට තියෙනවා මූලාශ්‍ර අනුසාරයෙන් බෞද්ධ සාරධර්ම අධ්‍යයනය සිංහාලෝවාද සූත්‍රය. BC වලටත් තියෙනවා. ඒ වගේම උසස් පෙළ බුද්ධ ධර්මයේ විෂයටත් මේ සූත්‍රය තියෙනවා. මෙම සූත්‍රයෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. ඒකට හේතුව තමයි මේ සූත්‍ර දේශනාව ගිහි විනය විදියට හඳුන්වනවා. ගිහි විනය විදියට මේ සූත්‍ර දේශනාව හඳුන්වන ගිහිලාට තියෙන විනය. ඒක නිසා ගිහි සමාජ සම්බන්ධතා හා සම්බන්ධතා රකින්න මිනිස් යුතුයකම් මූලාශ්‍ර අනුසාරයෙන් බෞද්ධ සාර ධර්ම අධ්‍යයනය මේ කුමන පාඩමින් සාකච්ඡා කළත් අපිට සාකච්ඡා කරන්න තියෙන සිංහාලෝවාද සූත්‍රය ගැන. ඒක නිසා යම් දවසක බෞද්ධ කිනම් හෝ විභාගයකට පෙනී සිටිනවා නම් ඒ ඕනෑම විභාගයකට මේ පාඩම අහන බවට විශ්වාසයක් තියෙනවා. මේ සූත්‍ර දේශනාව සූත්‍ර අධ්‍යයනයේදී මේ සූත්‍රය අහන බවට ලොකු විශ්වාසයක් තියෙනවා. හැම විෂය මාලාවකටම බෞද්ධ විෂය මාලාවකට. මේ නිසා මේ සූත්‍ර දේශනාව ඔබ සියලු දෙනාටම වැදගත් වෙයි. අපි පාඩමට යමු. අපි ප්‍රධාන වශයෙන්ම අරමුණ තමයි මේ ප්‍රධාන විභාග කඩයින් 3 වෙනුවෙන් මේ සූත්‍ර දේශනාව පෙළගස්සන එක. සිංහාලෝවාද සූත්‍රයේ අධ්‍යයනය කරන විට අපි මුලින්ම සිංහාලෝවාද සූත්‍රයේ නිදාන කතාව අවබෝධ කරගන්න ඕන. මේ නිදාන කතාවේ රජගහ නුවර සිංහාල නම් තරුණ ගෘහපතියෙක් හිටියා. මේ සිංහාල සිටු පුත්‍රයාගේ තාත්තා තමයි සිංහාල කියලා කියන්නේ. සිංහාලගේ පුතා තමයි මේ ඉන්නේ. එතකොට මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ සිංහාල සිටු පුත්‍රයාට, සිංහාලගේ පුතාට. එතකොට සිංහාලගේ පියා මහා ධනවත් කෙනෙක්. ධනපති කෙනෙක්. එතකොට විදන් කරන ලද ධනයෙන් පමණක් 40 කෝටියක් පමණ ධනයක් තිබ්බ බව තමයි සඳහන් වෙන්නේ. සිංහාලගේ මව සහ පියා තෙරුවන් සරණ ගිය සෝවාන් වෙච්ච උපාසක උපාසිකාවෝ දිරිවි. නමුත් සිංහාල තරුණ ගෘහ පුත්‍රයා විහාරයකට ගියේවත් බුදුන් බැහැ දකින්න ගියේවත් ධර්මීය ශ්‍රවණය කරන්න ගියපු කෙනෙක් නෙමෙයි. ඔහු විනෝදකාමීව ජීවිතය ගත කරපු කෙනෙක්. ඒක නිසා පියාට කොතරම් මුවමනාව වුණත් සිංහාල සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට මුණ ගැස්වන්න බුදුහාමුදුරන්ගෙන් ධර්මයක් අසවන්න. නමුත් සිංහාල නෙමෙයි ඒකට අහුම්කම් දුන්නේ. ඉතින් කොහොම හරි අම්මා තාත්තා එහෙම නැත්නම් මව පියා සෝවාන් ශ්‍රාවකයෝ වුණත් පුතා යාමක ගියේ නැහැ. වැරදි මාර්ගයේ තමයි ගමන් කළේ. ඉතින් අවසාන කාලේ පියාගේ අවසාන මරණාසන්න මොහොතේදී පියා කල්පනා කරනවා පුතාට කොහොම හරි පිහිට වෙන්න ඕනේ. එහා මාර්ගයේ පෙන්වන්න ඕනේ කියන අදහසින් යුක්තව අවසාන ඉල්ලීම කරනවා. මරණාසන්න ඇඳේ ඉඳලා ඉල්ලීමක් කරනවා පුතේ උඹ මේ තාක්කල් මං කියපු දේවල් අහන්න ගත්තේ නැහැ, ඇහුවේ නැහැ. ඒක නිසා මගේ අවසාන කැමැත්ත තමයි කියලා අතාල්ලාගෙන පුතාට කියනවා සදිසාව නමස්කාරය කරන්න කියලා. දිසාව නමස්කාරය කරන්න කියලා තමයි දෙනෙත් පියාගන්න. ඉතින් මේක පුතාට ලොකු බලපෑමක් සිද්ධ වෙනවා. මොකද ජීවත් වෙලා ඉන්නකන් තාත්තා කියපු දේවල් අහපු නැති නිසා මරණාසන්න මොහොතේ කියපු දේ හිතේ තදින් තැම්පත් වෙනවා. මොහු ඒ ආකාරයෙන්ම සිද්ධ කරනවා. ඒතකොට මේ පියාගේ බලාපොරොත්තුව තමයි යම් දවසක මේක
වැරදි විදිහට කරනවා තමයි බුදුහාමුදුරන්ට පෙන්නලා මගේ පුතාට පිහිට වෙයි කියන බලාපොරොත්තුව තියාගෙන තිබුණා. ඒ නිසා තමයි මේ සදිසාව නමස්කාරය කරන්න කියලා කිව්වේ. ඉතින් ඒ අනුව මොකද කරන්නේ? සිංහල දිනපතාම උදෑසන අවදි වෙලා නගරයෙන් පිට තෙලිමහනට ගිහිල්ලා ගඟෙන් නාලා හොඳට හිස සෝදාගෙන මේ තෙත කොණ්ඩේ පිටින්ම තෙත රෙදි පිටින්ම ඇඟිලි බැඳගෙන දොහොත් මුදුන් තබාගෙන දිසා හායට නමස්කාර කරනවා. දීර්ඝ කාලයක් කළා ටික කාලයක්. ඉන් අරතුරුව බුදුරජාණන් වහන්සේ දවසක් මේ සිදුවීම දැකලා බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩම කරනවා. බුදුහාමුදුරුව අහනවා සිංහල සිටු පුත්‍රය ඔබ මොකද්ද මේ කරන්නේ? ඒ වෙලාවේ සිංහල කියනවා ස්වාමීනි මගේ පියා මිය යන මොහොතේ පුතණුවනි දිසා නමස්කාරය කරන්නයි නියම කළේ. මා පියාගේ වචනේ ගරු කරමින් දිනපතා මෙසේ දිසා නමස්කාරය කරනවා. එතකොට පියාගේ අවසාන කැමැත්ත මේ ආකාරයෙන් මේ පුතා ඉෂ්ට කරනවා හැමදාම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සිංහල අපේ ශාසනය නම් අපගේ මේ ශාස්ත්‍රය නම් දිසා නමස්කාරය යන උතුරු දකුණ නැගෙනහිර බටහිර උඩ යට යන මේ දිසාවට වැඳීම නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් සිංහලට ප්‍රශ්නයක් එනවා එහෙනම් මොකද්ද මේ ශාසනය? බුදුහාමුදුරන්ගේ ශාසනය මේ නමස්කාරය කියලා කියන්නේ. මොකද දන්නවා බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ අම්මා තාත්තා සරණ ගියපු ශාස්ත්‍රූන් වහන්සේ කියලා. ස්වාමීනි එසේනම් ඒ උතුම් ශාසනයේ සදිසා නමස්කාරය කියන්නේ කුමක්දයි මට පහදලා දෙන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් සිංහල සිටු පුත්‍රයා ඉල්ලනවා. මෙන්න මෙතන ඉඳන් තමයි දහම් කරුණු විස්තර වෙන්නේ. මේක තමයි නිදාන කතාව. ඔබට විභාගයට ප්‍රශ්නය මේ ප්‍රශ්නයක් ඇහුවොත් නිදාන කතාවත් සල්පයක් ලිව්වාට කමක් නැහැ. අහන ප්‍රශ්නේ අනුව හැබැයි. දහම් කරුණු මතක නැතුව දහම් කරුණු වලින් ප්‍රශ්න අහලා නිදාන කතාව ලිව්වට ලකුණු දෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. හැබැයි ඔය කාල වේලාව තියෙනවා නම් නිදාන කතාවෙත් යමු විස්තර කළාට කමක් නැහැ. අපි යමු දහම් කාරණාවන් තුලට. එතකොට මේ සූත්‍ර දේශනාව ප්‍රධාන වශයෙන් අංග 6කින් සමන්විතයි. අපි මේ සදිසා නමස්කාරය ගැන විතරක් කතා කළාට සදිසා නමස්කාරය ගැන විතරක් මේකේ කියනවා කියලා කිව්වට එහෙම නෑ. බුදුහාමුදුරුවෝ සදිසා නමස්කාරය තමයි අන්තිමටම කියන්නේ. ඊට ඉස්සෙල්ලා මෙලොව ජීවත් වෙන පුද්ගලයෙක් ක්‍රියා කරන්න ඕන ආකාරය, ජීවත් වෙන්න ඕන ආකාරය විස්තර කරන කාරණා 5කි. පළවෙනි එක තමයි සතර කර්මක්ලේශ දේශනා කරනවා. සතර අගති දේශනා කරනවා. අපාය මුඛ 6ක් දේශනා කරනවා. පාප මිත්‍ර වර්ජනය හා කල්යාණ මිත්‍ර සේවනය, ධනෝපාර්ජනය හා ධන සංරක්ෂණය, අවසානයේ තමයි සදිසා නමස්කාරය විස්තර කරන්නේ. ඒක නිසා මේක දීර්ඝ සූත්‍රයක්. මේක තියෙන්නේ දීඝනිකායේ දීර්ඝ සූත්‍ර කොටේ 31 වෙනි සූත්‍රයේ විදිහට මේක තියෙන්නේ. ඒක නිසා මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මුලින්ම සදිසාවන් විස්තර කළේ නැහැ. පුද්ගලයෙක් විසින් මෙලොව ජීවත් වෙන ධාර්මිකව ජීවත් වෙන්න කැමති පුද්ගලයෙක් විසින් ප්‍රථමයෙන්ම මේ කියන ලද සතර කර්මක්ලේශ, සතර අගති, අපාය මුඛ 6, පාප මිත්‍ර වර්ධනය, කල්යාණ මිත්‍ර සේවනය, ධනෝපාර්ජනය, හදන් මේ සංරක්ෂණය කියන මේ කාරණාවන් පිළිපදින්න ඕන. ඒක නිසාම තමයි මේ සූත්‍රයට කියන්නේ ගිහි විනය කියලා. ගිහියෙකුට මෙලොව ජීවිතේ සාර්ථක කරගන්න ඉතාම වැදගත් වෙන සූත්‍ර දේශනාවක් තමයි සිංහලෝවාද සූත්‍ර දේශනාව. අපි බලමු මේ සූත්‍රයේ විස්තර කරලා තියෙන මේ කාරණා 6න් පළවෙනි කාරණාව තමයි සතර කර්මක්ලේශ. මොනවද මේ සතර කර්මක්ලේශ කියන්නේ? ප්‍රාණඝාතේ, අදත්තාදානෙ, කාමමිත්‍යාචාරය, මුසාවාදය. පානාති පාතං අදින්නාදානං මුසාවාදෝ ච උච්චති පරදාර ගමනං චේව නප්පසංසන්ති පණ්ඩිතා. ගාථා පාඨයත් පාඩම් කරගන්න පුළුවන් නම් ඉතා හොඳයි. සතර කර්මක්ලේශ. අපි මේවත් පොඩ විස්තර කරගෙන යමු. ප්‍රාණඝාතය. පුද්ගලයාගේ ජීවිතේ නොතිබිය යුතු කර්මක්ලේශ 4ක්. නොකල යුතු කර්මක්ලේශ 4ක්. එකතන ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය කියලා කියන්නේ පරපණ නැසීම. පංචිල් පද පහ වලින් එකක්. අදත්තා දානය. අන්සතු දෙය ගැනීම. අනුන්ගේ දේවල් Taman සන්තක කර ගැනීම නොකරුත් ක්‍රියාවක්. කාමීත්‍යාචාරය. වැරදි කාම සේවනය. මුසාවාදී බොරු කීම. මේ සතර කර්මක්ලේශ වලින් පුද්ගලයෙක් වැළකෙන්න ඕන. අපි බලමු. කර්මක්ලේශ නම් කෙලෙස් සහගත ක්‍රියා. කිලිටි සහගත වූ සිතින් ප්‍රාණඝාතය කරයි.
නොකිලිටි සිත් ඇති පුද්ගලයෝ ප්‍රාණඝාතය නොකරයි. එතකොට සිත කිලිටි නම් වැරදි අදහස් වලින් යුක්ත නම් ඔහු ප්‍රාණඝාතය ආදී අකුසල කර්මයන් කරනවා. අදත්තා අන් අයගේ දේවල් හොරකම් කරනවා. කාමයේහි වර්ධවා හැසිරෙනවා. මේක පුද්ගල ජීවිතේ සාර්ථක වීමට හේතුවක් නෙමෙයි. මේ සතර කර්මක්ලේශම කරන පුද්ගලයෙකුට සදිසා නමස්කාරයක් හරියට කරන්න බෑ. ඒ වගේම තමයි පුද්ගලයෙකුගේ ජීවිතය අවුල් කරන, කිලිටි කරන, මෙලොවම පිරිහෙන ප්‍රධාන කර්ම හතරක් නේ සතර කර්මක්ලේශ. පෞල් ජීවිතය හානි, දේපල නැතිවීම, පෞල් ජීවිත අවුල් වීම, මුළු ජීවිතේම අවුල් කරන ප්‍රධාන කර්ම හතරක් මේන් අදහස් කරනවා. යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් ඒ පුද්ගලයා පිළිබඳව සැකයක් සමාජයේ ඇති වෙන ඒ පුද්ගලයා මෙහෙම කෙනෙක් කියලා, මිනිහ මරපු කෙනෙක් වෙන්න පුළුවන්, සත්තු මරන කෙනෙක්, හොරකම් කරන කෙනෙක් නම්, ඔබේ ගෙදරට ඥාතිවරයෙක් වුණා, හොරෙක් නම් ගෙදරට ආවට පොඩ්ඩක් විමසිලිමත් වෙලා ඉන්න මොනව අරගෙන යයිද කියලා දන්නේ. කාමීත්‍යාචාරයේ හැසිරෙනවා නම්, කාමීත්‍යාචාරය කියලා කියන්නේ විවාහක කාන්තාවක් තම පුරුෂයා හැර වෙනත් පුරුෂයෙක් සමග සිටිනවා නම්, විවාහක පුරුෂයෙක් තම ස්ත්‍රිය හැර වෙනත් ස්ත්‍රීන් සමග සිටිනවා නම් මේ කාමීත්‍යාචාරය තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මේකෙන් පෞල් ජීවිත විනාශ වෙලා යනවා. දරුවන්ගේ ජීවිත විනාශ වෙලා යනවා. මුසාවාදය, සත්‍ය ප්‍රකාශ නොකිරීම, බොරු ප්‍රකාශ කිරීම, මේ තුලින් ජීවිත විනාශ වෙලා යනවා. එතකොට මෙන්න මේ සතර කර්මක්ලේශ හතරෙන් වැළකෙන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ මුලින්ම දේශනා කරන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න, අදත්තා දාණයෙන් වැළකෙන්න, කාමීත්‍යාචාරයෙන් වැළකෙන්න, මුසාවාදයෙන් වැළකෙන්න. අපි බලමු ඊළඟ කාරණා. සතර අගති. ඡන්ද, දෝෂ, බය, මෝහ. ඡන්දා, දෝසා, බයා, මෝහ. ඡන්දා, දෝසා, බයා, මෝහ යෝ ධම්මං අතිවත්තති නීහීයති තස්ස යසෝ කාලපත්තේව ඡන්දි. මේ කතාවත් පාඩම් ගන්නවා. හොඳයි. අපි දැන් බලමු මොනවද සතර අගති. මෙන්න මේ අගති හතරෙන් වැළකෙන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන පුද්ගලයෙකුට. කෙනෙක් ඡන්දයෙන් හෙවත් Tamanගේ කැමැත්ත අනුව පක්ෂග්‍රාහී වීමෙන් කැමැති පැත්ත පමණක් ගැනීමෙන් පාප කර්ම සිදු කරයි. ඒ ඡන්දයෙන් අගතියට යනවා. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. අපි යම් දෙයකට කැමති නම් ඒ කැමති දේ අපේ කරගන්න. එහෙම නැත්නම් අපි කැමති කෙනාට කරදරයක් වුණොත් එයා වැරද්දක් කළා තිබ්බත් අපි ඡන්දයෙන් අගතියට ගිහිල්ලා කැමැත්තෙන් අගතියට ගිහිල්ලා වැරද්දක් විදියට පිළිගන්නේ නැහැ. සමහරක් වෙලාවට අපිට ලැබෙන්න තියෙන දේවල්, නොලැබෙන්න තියෙන දේවල්, මේ දේවල් නොලැබෙන්න තියෙන දේවල් අපි ඒවට කැමති නම් කොහොම හරි ඒවා ඡන්දයෙන් අගතියට ගිහිල්ලා ලබා ගන්න. කැමැත්තෙන් යම් දෙයකට වැඩි කැමැත්තක් ඇති වුණොත් දෙන්නේ නැත්තම් බලෙන් හරි ලබා ගන්නවා. බලෙනුත් ගන්න බැරි නම් ගහලා හරි ලබා ගන්නවා. ගහලවත් ගන්න බැරි නම් මරණයටපත් කළා හරි ලබා ගන්නවා. එතකොට ඡන්දයෙන් අගතියට ගියාට පස්සේ පුද්ගලයෙක්ට වෙන්නේ තමයි කාරණාව. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා ඡන්දයෙන් අගතියට යන්න එපා. ද්වේෂය. කෝපයෙන්, ද්වේෂයෙන් හෝ පරිගැනීමෙන් අදහසින් පාප කර්ම කරයි. ඒ දෝෂ අගතියයි. තරහින් අගතියට කවුරු හරි යනවා. Tamante යම් දෙයක් කරාට පස්සේ ඒක තරහ අරගෙන ඒකෙන් අගතිගාමී වෙලා මම මේ මොහුගේ ජීවිතය නැති කරනවා, මම මොහුගේ අතප්පයක් කඩනවා, මම මොහු විනාශ කරනවා, මොහුගේ පවුලම විනාශ කරනවා කියලා තරහෙන් අගතියට යනවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඔහු යම් කෙනෙකුට විනාශයක් කරන්න පුළුවන් සමාජයේ බොහෝ වෙලාවට නිතරම දකින්න ලැබෙන්නේ මෙන්න මේ අගති හතරෙන් අගතියට ගිහිපු අය නිසා වෙච්ච දේවල්. කැමැත්තෙන් අගතියට ගිහිල්ලා Tamanට නොලැබෙන දේවල් බරෙන් හරි ලබා ගන්න දෙන හිරේ විලංගු. තරහෙන් අගතියට ගිහිල්ලා කේන්තිය පාලනය කරගන්න බැරි ඒකෙන් අන්තිමටම ගිහිල්ලා තව කෙනෙකුගේ ජීවිතයක් නැති කරලා තව කෙනෙක්ට අනතුරක් කළා. අනතුරක් කරපු කෙනත් තරහින් අගතියට ගිහිල්ලා අනතුරු කළේ එයාත් හිරේ විලංගුවේ වැටෙනවා. ඒ වාගේ අනතුරට බාධනය වෙච්ච කෙනත් මරණයටපත් වෙන්න පුළුවන්. ඊට පස්සේ බය සතර අගති වලින් තුන්වෙනි එක. බයෙන් තැති ගැනීම නිසා හෝ බියගුළුකම නිසා හෝ පාප කර්ම කරයි. ඒ බයෙන් අගතියට යනවා. යම් ආයතනයකට යම් ප්‍රධානියෙකුට යම් කෙනෙකුට බයයි වැරදි වැඩ කරනවා නම් ඒක බයෙන් අගතියට යනවා. කිසිම කෙනෙකුට බය වෙලා වැරදි වැඩ කරන්න හොඳ නෑ කියන එක තමයි මේකෙන් කියන්නේ. ඊළඟට තමයි මුලාව. එහෙම නැත්නම් මෝහය. මෝඩකම. හොඳ නරක තීරණය කර ගැනීම කරන නුවණ නැතිකමින් හෝ කල්පනාව නැතිකමින් පාප කර්ම කරයි. ඒ මෝහයෙන් අගතියට යනවා.
හොඳ නරක යුක්ති අයිතිය තෝරගන්න බැරුව මෝහයෙන් මෝඩකමින් අගතියට යනවා. එතකොට මෙන්න මේ සතරෙන් අගතියට යන්න එපා කියලා සිංහලෝවාද සූත්‍රයේ දෙවෙනි කාරණාව විදිහට දක්වනවා. අපි බලමු තුන්වෙනි කාරණාව. අපාය මුඛ 6. මෙතන 6ක් තියෙනවා. ධනය විනාශ වන දොරටු 6ක්. නැත්නම් අපාය මුඛ 6 කියලා කියනවා. ධනය විනාශ වෙන දොරටු කියලා කියනවා. මේ ජීවිතේ ගත කරන පුද්ගලයාගේ ධනය විනාශ වී යන දොරටු 6ක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මෙන්න මේවායින් ඈත් වෙන්න. නැත්නම් ජීවිතේ ජීවිතේ සාර්ථක කරගන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි බලමු පළවෙනි එක මත්පැන් පානය. කියන මත්පැන් පානය. දෙවෙනි එක නුසුදුසු කාලයේ වීදි සංචාරය. තුන නිතරම නාට්‍ය ශාලාවලට ආදියට යෑම. හතර සූදුව. පහ පාප මිත්‍යාසුරු කිරීම. 6 අලස්කම්. එතකොට මෙන්න මේ කියන ධනය විනාශ වෙන කාරණා 6. මේවා අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕනේ. මොකද ඇතැම් වෙලාවට ඔබ විභාගෙට උත්තර ලියන වෙලාවට ධන විනාශ මුඛ 6 මොනවද කියලා අහුවට ඔබට හිතෙන දේවල් ලියනවා. එහෙම ලියන්න බෑ. සූත්‍ර දේශනාවේ තියෙන කාරණාවන් තමයි ලියවෙන්නේ. අපි බලමු මේ එකින් එක අරගෙන බලුවොත් මේ එකින් එකට මත්පැන් පානයට ධනය විනාශ වෙන්නේ කොහොමද කියලා විස්තර කරලා තියෙනවා. බලමු. එතකොට මෙන්න මේක තමයි ප්‍රධාන මාතෘකාව. තුන්වෙනි ප්‍රධාන මාතෘකාව අපාය මුඛ 6. එහෙම නැත්නම් ධනය විනාශ වන දොරටු 6. මත්පැන් පානය, නුසුදුසු කාලයේ වීදි සංචාරයේ, නිතරම නාට්‍ය ශාලාවලට ආදියට යෑම, සූදුව, පාප මිත්‍ර ඇසුර, අලස බව. වස්තු විනාශ සිදුවන ආකාරය. අපාය මුඛ 6න් පළමුවෙනි එක. මොකද්ද? මත්පැන් පානය. මත්පැන් පානය වෙන ආදීනව මෙන්න පිළිගන්න. මොනවද? ධනය විනාශ වෙන්නේ කොහොමද? තමන්ගේ ජීවිතය අසාර්ථක වෙන්නේ කොහොමද මත්පැන් පානය කරලා? පළවෙනි එක. ධනය පිරිහෙනවා. මත්පැන් පානය කරනකොට. මත්පැන් පානය කරනකොට සල්ලි උනන්නේ නැහැ. තියෙන සල්ලි ටික නැති වෙනවා. කෝලාහල ආදියට සම්බන්ධ වීම. මත්පැන් පානය කරලා කාමකාමී බණ භාවනා කරන්නේ. කෝලාහල සිදු කරගන්නවා. රණ්ඩු සරුවල් කරගන්නවා. අනිත් එක ලෙඩ රෝග, පිළිකා, රොග්ගඩු අමාරු. එතකොට මේ ආදී විවිධ රෝගයන් වලට බාධා වෙනවා. අනිත් එක අපකීර්තිය. මත්පැන් පාවිච්චි කරන බේබද්දෙක් කවුරුවත් පවුලකට ලබා ගන්නේ නැහැ. ඒ කපුලයට හරි අපකීර්තියක්. මේ පවුලේ බේබද්දෙක් ඉන්නවා. අපෝ බොනවා. මේ විදිහට බොනවා. මේ විදිහට කියනවා. ඊට පස්සේ ලැජ්ජාව දුරු වීම. ලැජ්ජාවක් නැහැ. මත්පැන් පානය කරාට පස්සේ ඕන විදිහට ඉන්න පුළුවන්. ඇඳුම් නැතුව වුණත්, නිර්වස්ත්‍ර වුණත් ලැජ්ජාවක් නැතුව ඉන්න. ලැජ්ජාව පහ වෙලා යනවා. මත්පැන් පානය කිරීම ආදීනවා. නුවණ දුර්වල වී. එයාගෙන් ප්‍රශ්නයක් අහුවා කියලා උත්තරයක් දෙන්න බෑ. එයා නුවණක් නෑ එයාට ඒ වෙලාවට. මොන జగත වුණත්, මොන මහාචාර්යවරයා, මොන කතිකාචාර්යවරයා, මොන පඬිතුයා වුණත් මත්පැන් පානය කරලා සිහි විකල් වුණාට පස්සේ ඒ අය දෙන උත්තර ඥානාන්විත උත්තර නෙමෙයි. එතකොට මෙන්න මේ කාරණා 6 මත්පැන් පානය කිරීම ආදීන විදියට පුද්ගලයාගේ පිරිහීමට හේතු වෙන, ධනෙ විනාශ වීමට හේතු වෙන කාරණා 6ක්. එතකොට මත්පැන් පානය කිරීමේ ආදීනව තුළ විභාගයට ආවට පස්සේ ඔබලාට හිතෙන දේවල් ලියන්න එපා. තන් ශිෂ්‍යයන් සහ තන් උත්තර ලියන ඇත්තන් ඒක වැරදියට ලියනවා. මේ වගේ ආදීන වැහුවට පස්සේ Tamanට මතකයට එන දේවල් එනවා. තමන්ගේ හිතට මත්පැන් පානය කරාම ආදීනව මොනවද කියලා හොට පස්සේ පමණක් අය ලියනවා සින්දුවක් හරියට කියාගන්න බැරි වීම. එතකොට බෝකු ගානේ වැටීම, පාරවල් ගානේ වැටීම, බල්ලොත් එක්ක නිදා ගැනීම. මෙන්න මේ විදිහේ මේවා ලියන්නේ. ඒව නෙමෙයි අහන්නේ. හොඳට තේරුම් ගන්න මේවා අනිවාර්යෙන් පාඩම් කරගත යුතුමයි. ධන විනාශ මුඛ අතර පළවෙනි එක මත්පැන් පානය. මත්පැන් පානය කිරීමේ ආදීනව 6ක් තියෙනවා. ඒ 6 තමයි අහන්නේ. ඒ 6 තමයි ලියවෙන්න ඕනේ. පළවෙනි එක තමයි ධනය පිරිහෙනවා, කෝලාහල ආදියට සම්බන්ධ වෙනවා, ලෙඩ රෝග වැළඳෙනවා, අපකීර්තියටපත් වෙනවා, ලැජ්ජාව දුරු වෙනවා, නුවණ දුර්වල වෙනවා. ඊළඟට බලන්න. වස්තු විනාශයෙන් සිදුවන ආකාරය. අපාය මුඛ 6න් දෙවෙනි එක. මොකද්ද? නුසුදුසු කාලයේ වීදි සංචාරය කිරීම. මොකද්ද නුසුදුසු කාලයේ වීදි සංචාරය කරන් වෙන්නේ? තම අනාරක්ෂිත වීම. නුසුදුසු කාලය කියලා කියන්නේ අවේලාවේ. දැන් රෑ ගත්තොත් රෑ 7න් 8න් පස්සේ එහෙම නැත්නම් 9න් 10න් පස්සේ කාන්තාවක් නම් දියණි කෙනෙක් නම් හවස 6 5 විතර වෙනකොටවත් ගෙදරට එන සාමාන්‍ය ලංකාවේ ස්වභාවය. ඒක තමයි ඒ සංස්කෘතියත් එක්ක හැදිලා තියෙන එක. සාමාන්‍ය දරුවෙක් නම්, සාමාන්‍ය කෙනෙක් නම්
පිරිමි දරුවෙක් නම් ඔහුට රෑ 6 7 වගේ කාලයක් උපරිම දෙනවා ගෙවල් වල එහෙම තමයි තියෙන්නේ. ඉතින් අන්න එහෙම නැතුව අවේලාවේ 9 10 11 දෙකක් රෑ 1 2 මේ අවේලාවේ කොහේ හරි සංචාරය කරනවා. තමා අනාරක්ෂිත වීම පළවෙනි. තමා අනාරක්ෂිතයි. සංචාරය කරන කෙනා අනාරක්ෂිතයි. කවුරු හරි රැට ඇවිල්ලා මුදල් පැහැරගෙනද ගහලා යාවිද පිටින් ඇනලා යාවිද. ඒක පළවෙනි කාරණා. අමුදරුවන් අනාරක්ෂිතයි. විවාහ වෙලා නැහැ. ගෙදර ඉන්න අමුදරුවන් අනාරක්ෂිතයි. පුරුෂයෙක් ගෙදර නැහැ. ඔහු වීදි සංචාරය කරනවා. එතකොට ඒ ගෙදර ඉන්න ස්වාමි දියණිය දරුවන් ආරක්ෂා නැහැ. අන්තික තමයි ධනය හා දීපල ආරක්ෂිතයි. පුද්ගලයෙක් රෑ තිස්සේ අතර වටේ රවුම් ගහනවා නම් ඔහුගේ ගෙදර තියෙන ධනය වටිනා කියන දේවල් අනාරක්ෂිතයි. හොරු අරගෙන ඇවිල්ලා ඒක පැහැරගෙන යන්න පුළුවන්. ගෙදර කවුරුත් නැති නිසා. ඊට පස්සේ අන්‍යයන්ගේ සැකයට බඳින්න පුළුවන්. ඒ කියන්නේ ඔබ යම් තැනක අවේලාවේ නුසුදුසු වේලාවේ වීදි සංචාරය කරනවා. ඇවිදිනවා නම් මොකක් හරි කරදරයක් හරි මොකක් හරි අනතුරක් හරි එහෙම නැත්නම් මොකක් හරි රණ්ඩු සරුවරක් හරි සිද්ධ වුණොත් ඔබත් ඒ ප්‍රදේශයේ ගමන් කරා නම් ඔබත් සැක කටයුතු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟ එක තමයි නොකල වරදට හසු වීම. නැත්නම් වෙලාවට ඔබ නොකරපු වරදකට අවේලාවේ හැසිරෙච්ච නිසා වීදි සංචාරය කරපු නිසා අහු වෙන්න පුළුවන්. සැක පිට අරගෙන යන්න පුළුවන්. අනිත් එක තමයි නොයෙක් දුක් කරදර වලට මුහුණ පෑමට සිදු වෙනවා. එතකොට නොසුදුසු කාලයේ වීදි සංචාරය ධනය විනාශ වෙන අපි පරිහානියටපත් වෙන කාරණාවක් විදිහට බුදුහාමුදුරුවෝ දක්වනවා. ඒකට මේ කාරණා ටිකක් පාලනය කරන්න ඕනේ. නිතර නාට්‍ය ශාලා ආදියට ගිය හැම නිතරම නාට්‍ය සංදර්ශන බලන්න ලොල්ලුනේ. අපාය මුඛ 6න් 3 වෙනි එක. නිතරම නැටුම සොයාගෙන යනවා. නිකුන් තියෙන තැන් හොයාගෙන යනවා. නිතරම ගායනා කරන ගායකයෝ සොයාගෙන යනවා. නිතරම සංගීතය තියෙන තැන් හොයාගෙන යනවා. නිතරම කතා පැවැත්වීම් සොයාගෙන යනවා. නිතරම කයිතාලම් වාදන, උතුම් සංදර්ශන වාදන සොයාගෙන යනවා. නිතරම පිඹීම් වාදන ආදී සොයාගෙන යනවා. එතකොට මේ සංගීත ප්‍රසංගවලට විවිධ ප්‍රසංගවලට ආදී ලොල්ුනේ ඒව හොයාගෙන හැතැම්ම ගණන් වුණත් දුර යන පිරිස් ඕන් තරමක් ඉන්නවා. දේශනා මේ වගේ මේවට ලොල් වෙන්න එපා කියලා තමයි මේකෙන් කියන්නේ. ඒවා විනාශයට හේතුවක්. මුදල් වියදම් වෙන විනාශි සංදර්ශන බලන සංගීත ප්‍රසංග බලන නැත්නම් වර්තමානයේ ක්ලබ් ගන්න ඔය වගේ දේවල් වලට මුදල් තමයි වියදම් වෙන්නේ. තමන්ගේ වටිනා කාලය, ධනෙ, ශ්‍රමය මේ දේවල් විනාශ වෙනවා. එතකොට ඒක නිසා ඒක විනාශ වෙන්න තමන්ගේ වස්තු විනාශ වෙන්න හේතුවක් විදිහට තමයි දක්වන්නේ. ඊළඟ තමයි සූදුව. අපාය මුඛ 6න් 4 වෙනි එක තමයි සූදුව කියලා කියන්නේ. මොන සූදුව නිසා කොහොමද අපාය මුඛයක් වෙන්නේ? ධනෙ වස්තු විනාශ වෙන්නේ කොහොමද? ජයගත් විට පෙරදුණු අයගේ වෛරයට පාත් වෙන පළවෙනි. ඔබ ජයගත්තොත් පෙරදුණු අය ඔබට වෛර කරනවා. දෙවෙනි එක පෙරදුණු විට පෙරදුණු වස්තුවකින් දුක්. ඔබ පෙරදුණු වස්තුව පිළිබඳව ඔබට දුකක් ඇති වෙනවා. පරාදේ මගේ මේ දේවල් පෙරදුණා. මේ ආදී විදිහට දුක් වෙන පුළුවන්. ඊළඟ තමයි වස්තුව විනාශ වෙනවා. ඔබ ළඟ තියෙන ධනෙ, මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම්, වතු පිටි ආදී මේ දේවල් පවා උගස් කරලා විකුණලා ඔබ සූදුවට ලොල් වෙච්ච කෙනෙක් සූදු ගහන්න පුළුවන්. අනිත් එක තමයි ඔහුගේ හෝ ඇයගේ වචනය කිසිවෙකු පිළිගන්නේ නැහැ. මේක පුරුෂයන්ටත් පොදුයි කාන්තාවන්ටත් පොදුයි. ඔබ සූදු පීඩා කරන කෙනෙක් නම් ඔබ කියන වචනේ කවුරුත් පිළිගන්නේ නැහැ. ඔබ ඇවිල්ලා ඇත්තටම අසරණ වෙලා කෙනෙක්ගෙන් යමක් කිව්වත් එයා හිතන්නේ ඕ මේක සූදු ගහන කෙනෙක්. මේ ඉල්ලන්නේ මේ සූදුවට යන්න තමයි මේ සල්ලි ඉල්ලන්නේ කියලා හිතන්නේ. ඉතින් වචනේ පිළිගන්නේ ඔබ කියන්නේ බොරු කියලා තමයි නිතරම හිතන්නේ. ඔබ සමාජයේ පිළිගන්න කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. කොතනකවත් සූදුකාරයෙක් පිළිගන්න කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. නමුත් වර්තමාන ලොකු තැන්වල සූදු ගහන අය පිළිගන්න තත්ත්වයට පත් වෙලා තියෙන කොහොම වුණත් ඒක බුද්ධ දේශනාවෙන් ප්‍රතික්ෂේප කරපු කාරණාවක්. මොන ලොකු කෙනා ගැහුවත් පොඩි කෙනා ගැහුවත් සූදුව නම් සූදුවම තමයි. ඒක බුදු දේශනාවේ පිළිගන්න දෙයක් නෙමෙයි. ඊළඟ තමයි මිතුරන්ගේ සහ ඇසුරු කරන්නන්ගේ නින්දාවට පාත්‍ර වෙනවා. මිත්‍රයන්ගෙන් ඇසුරු කරන්න වගේ නින්දාවට පාත්‍ර වෙනවා. ඒතර මුදල් නැති වෙනකොට මිත්‍රයන්ගෙන් ඉල්ලනවා, ඇසුරු කරන අයගෙන් ඉල්ලනවා. ඒ අය මෙයා පිළිගන්නේ නැහැ, මෙයා ප්‍රතික්ෂේප කරනවා. මොකද මිත්‍රම කරදරයක් නිසා. ඒ නිසා ඇසුරු කරන්නන්ගේ නින්දාවට පාත්‍ර වෙනවා. අනිත් එක තමයි විවාහ වීමදී නුසුදුස්සෙක් බවට පත් වෙනවා. කවුද මෙයාට එක්ක විවාහ වෙන්නේ? සූදුකාරයෙක්, සූදු ගහන කෙනෙක්. ඒක නිසා විවාහයට පවා මේ සූදුව තැබ්බැහිවුණොත් ඒකත් ප්‍රතික්ෂේප වීමට කාරණා. එතකොට වස්තුව විනාශ වෙන්න එහෙම නැත්නම් අපාය මුඛ 6න්
හතරවෙනි එක තමයි සූදුව කියලා කියන්නේ. මේකත් බුදුහාමුදුරුවෝ කියනවා සිංහලට මේකිනුත් ඈත් වෙන්න ඕන කියලා. ඊළඟ එක තමයි පාප මිත්‍රයන් ඇසුරු කිරීම. අපාය මුඛ 6න් 5 වෙනි එක. පාප මිත්‍රයන් ඇසුරු කිරීමෙන් ඉවත් වෙන්න ඕන. පාප මිත්‍රය ඇසුරු කරාම මොනවද අපිට ලැබෙන්නේ? සූදු කෙලින්නන්ගේ මිතුරන් බවට පත් වෙනවා. පාප මිත්‍රය ඇසුරු කරාට පස්සේ අපි සූදු ක්‍රීඩාව කරන අයගේ මිත්‍රයෝ වෙනවා අපි. අපේ පාප මිත්‍රයෝ තමයි සූදු ගහන අය. අපි එයාගේ මිත්‍රයෝ. ඉස්ත්‍රි සොඬුන් මිතුරන් බවට පත් වෙනවා. පාප මිත්‍ර ඉස්ත්‍රි ලෝලි මිත්‍රයෝ තමයි අපිට හුඟක් ඉන්නේ. අර ස්ත්‍රී ළඟට එක්කගෙන යනවා මේ ස්ත්‍රී ළඟට එක්කගෙන යනවා මුදල් වියදම් කරලා. පාප මිත්‍රයෝ ඇසුරු කරන්න එපා කියලා. සුරා සොඬුන් මත්පැන් පානය කරන මිත්‍රයන් ඉන්නවා. ඒ අය මිත්‍රයන් බවට පත් වුණොත් අපේ ජීවිතේ විනාශයට පත් වෙනවා. කපිට මිතුරන් බවට පත් වෙනවා. කපිට මිතුරු අපි ආශ්‍රය කරනවා නම් ඒත් අපේ ජීවිතේ විනාශයට පත් වෙනවා. වංචාකරුවන් මිතුරන් බවට පත් වෙනවා. ඒත් අපේ ජීවිතේ විනාශයට පත් වෙනවා. දාමරිකයන් මිතුරන් බවට පත් වෙනවා. ඒත් අපේ ජීවිතේ විනාශයට පත් වෙනවා. එතකොට මෙන්න මේ අය මිත්‍රයෝ වුණොත් අපේ ජීවිත විනාශයට පත් වෙනවා. දැන් මෙතන 6ක් තිබ්බට වර්තමානයේ මීට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. දාමරිකයන් මිත්‍රයන් බවට පත් වුණාට පස්සේ වැරදි කරන අය මිත්‍රයන් බවට පත් වුණා අපේ ජීවිත නිකම්ම විනාශ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මේ මෑතක සිදු වුණ මේ ත්‍රස්ත ප්‍රහාරයේදී ඒ ත්‍රස්තවාදීන් ඇසුරු කරන සියලු දෙනාම අරගෙන ගියා. එතනින් භාගයක්ම එයාට උදව් කරපු අය වෙන්න පුළුවන්. නමුත් උදව් නොකරපු දන්නේ නැති අයත් එතන ඉන්න පුළුවන්. නමුත් ඔය ඇසුරු කරලා තියෙන්නේ මේ වගේ දාමරිකයෙක්. නැත්නම් ත්‍රස්තවාදී. අන්න ඒක නිසා පාප මිත්‍රයන් අවබෝධ කරගෙන කවුද පාප මිත්‍රයා කියලා තේරුම් අරගෙන ඒකෙන් වැළකෙන්න උත්සාහවන්ත වෙන්න ඕන. ඊළඟ එක අලස බව. ධනෙ විනාශ වෙන මුඛ 6 අතරින් 6 වෙනි එක තමයි අලස බව. ඒ වගේම අපාය මුඛ 6 අතරින් 6 වෙනි එක තමයි අලස බව. අලස බව මොකක්ද කියලා බලමු. ඊට සීතලයි වැඩි නොවේදීම. අපි වැඩක් කරනකොට අපේ අලසකම නිසා අපෝ දැන් පාඩම් කරන්න බෑ හිතලයි. ඒක නිසා දැන් පාඩම් කරන්න බෑ කියලා ඒ වැඩේ අත්හැරෙනවා. ඊට උණුසුම්යයි වැඩේ නේද? අපෝ දැන් දාඩිය දාන්න. මේ වැඩේ කරන්න බෑ මේ දාඩිය දාන්න කියලා වැඩෙන් ඈත් වෙනවා. ඊටාම හවස්යයි වැඩේ නැවැත්වීම. දැන් හවස් වෙලා දැන් පාඩම් කරන්න බෑ දැන් වැඩේ වැඩි නවත්වනවා. ඊටාම උදාසීනයයි වැඩේ නැහැ. ඕ දැන් උදේ පාන්දර වැඩිනේ. ඊතලේ උදේ පාන්දරේ පාඩම් කරන්න බෑ කියලා වැඩේ නවත්වනවා. ඊටාම බඩගින්නෙන් පෙළෙන වැඩේ නවත්වනවා. ඕ දැන් නම් බඩගින්න දැන් නම් පාඩම් කරන්න බෑ. බඩේ පනෝ බොක්සින් ගහනවා ඒක නිසා දැන් පාඩම් කරන්න බෑ කියලා. අලස බවෙන් අපි වැඩි නවත්වනවා. කෑමෙන් පසු ඊටාම බඩ බරයියයි. වැඩිම අපෝ දැන් කෑම විතරෙන් දැන් නම් කරන්න බෑ. වැඩි කරන්න බෑ කියලා අපි වැඩි නවත්වනවා. එතකොට මේක වස්තු විනාශයට හේතුවක්. අපි කතා කළේ මේ අධ්‍යාපනය ගැන විතරයි. අධ්‍යාපනය ලබන ඔබ මේ කාරණා හයෙන් යුක්ත නම් ඔබේ විභාගය ඔබට ජය ගැනීමට පහසු වෙන්නේ නැහැ. මේ කාරණා හයෙන් යුක්ත නැත්නම් ඔබේ විභාගය ඔබට ජය ගන්න පහසුයි. ඔබ ජීවිතය ගත කරන රැකියාවක් කරන කෙනෙක් නම් මේ කාරණා හයෙන් යුක්ත නම් ඔබේ ජීවිතය සාර්ථක වෙන්නේ නැහැ. ඊටාම හිතලයි දැන් වැඩට යන්න බෑ දැන් නම් වැඩ කරන්න. ඊටාම උණුසුම් දැන් නම් වැඩට යන්න බෑ දැන් නම් වැඩ කරන්න බෑ මේ වැඩේ කරන්න බෑ. ඊටාම හවස් වෙලා ඊටාම උදෑසනයි අපෝ දැන් බඩගිනි අපෝ දැන් කෑව විතරයි කියලා හිතලා අලස වෙලා ඔබ කරන රැකියාව වේවා කරන වැඩ වේවා අධ්‍යාපන කටයුතු වේවා නවත්තනවා නම් ඒ අලස බවම විනාශ මුඛයට හේතුවක්. ඔබේ තියෙන ධනය විනාශ වෙන්න, ඔබේ අධ්‍යාපන ක්‍රමය විනාශ වෙන්න, ඔබේ ජීවිතය විනාශ වෙන්න මෙන්න මේ කාරණා හය බලපාන. ඒක නිසා මේ හය පාඩම් කර ගැනීම අනිවාර්ය වෙනවා. අලස භවයේ ආදීනව හය. ඔන්න අපි කතා කළා අපාය මුඛ හය. දැන් අපි කතා කළා ඒ හයේ තව එකකට 6 ගානේ අලස බව ගත්තා. අලස බවට තවත් කාරණා 6ක් ගානේ අපි සාකච්ඡා කළා. මේවත් මතක තියාගෙන පාඩම් කර ගැනීම නම් අනිවාර්ය වෙන්න පුළුවන්. ඊට පස්සේ සිංහලෝවාද සූත්‍රය අපි කතා කළානේ ප්‍රධාන කොටස් 6ක් තියෙනවා කියලා. ඒ 6න් 4 වෙනි කොටස තමයි මේ අපි දැන් කතා කරන්නේ. පාප මිත්‍ර වර්ජනය හා කල්යාණ මිත්‍ර සේවනය. සිංහල සිටු පුත්‍රයාට කියනවා සිංහල ඔබ පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙන්න. කල්යාණ මිත්‍ර සේවනය කරන්න. තාම සදිසා නමස්කාරය විස්තර කරේ නැහැ. එතකොට මිතුරු වෙසින් හැසිරෙන මිත්‍ර ප්‍රතිරූපකයන් 4 දෙනෙක් මිත්‍රයෝ වගේ හැසිරෙන මිත්‍ර ප්‍රතිරූපකයන් 4 දෙනෙක් ඉන්නවා. කවුද?
අඤ්ඤුදත්තු හර, වචී පරම, අනුප්පිය බාණි, අපාය සහාය. අඤ්ඤුදත්තු හර, වචී පරම, අනුප්පිය බාණි, අපාය සහාය. අඤ්ඤුදත්තු හර කියලා කියන්නේ යමක් ලබා ගැනීමට පමණක් මිතුරුකම් දක්වන. වචී පරම කියලා කියන්නේ වචනයෙන් පමණක් මිතුරුකම් දක්වන. අනුප්පිය බාණි කියලා කියන්නේ ඇති තැන පමණක් බොරු ප්‍රශංසා කරන. අපාය සහායක කියලා කියන්නේ පාපයේ යෙදීමට මිතුරුකම් දක්වන. එතකොට මේ මිත්‍රය නෙමෙයි මේ පාප මිත්‍රය. පාප මිත්‍රය වර්ජනය කරන්න කියලා කියනවා. එතකොට මෙතන ගාථාවක් තියෙනවා. අඤ්ඤුදත්තු හරෝ මිත්තේ යෝච මිත්තෝ වචී පරේ පරෝ අනුප්පියංච යෝ ආහ අපායේසුච යේ සකා. මේක මේ පාලි භාෂාවේ බැඳි අකුරු තියෙනවා. මෙතන ටයිපින් වල බැඳි අකුරු පොඩි ප්‍රශ්නයක් නිසා ඔබ කියනකොට වැරදෙන්න පුළුවන්. ඒක නිසා මේ පාලි භාෂාවෙන් කියනකොට මේ බැඳි අකුරු විදිහට තමයි කියවන්නේ. ඒ නිසා මම මේක මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ ගාථාව ඔබට දාන්නම් හරි විදිහට පාලි භාෂාවේ. මේ විදිහට කියවුවොත් මේකේ ශබ්දය වැරදෙන්න පුළුවන්. අපි බලමු මේක විස්තරය කොහොමද කියලා. හරි. ඔන්න පාප මිත්‍රය වර්ජනය. පළවෙනි පාප මිත්‍රය තමයි අපි මුලින් ඉතින් ඉගෙන ගත්තා. අඤ්ඤුදත්තු හර. පළවෙනි පාප මිත්‍රය 4 දෙනා ගැන තමයි දැන් විස්තර කරන්නේ. මෙන්න මේ පාප මිත්‍රය 4 දෙනා ගැන තමයි විස්තර කරන්නේ. අඤ්ඤුදත්තු හර, වචී පරම, අනුප්පිය බාණි, අපාය සහාය. හරි. පළවෙනි එකෙන් තමයි අඤ්ඤුදත්තු හර. මිතුරා හඳුනා ගැනීමට ලක්ෂණ 4ක් තියෙනවා. මේ අඤ්ඤුදත්තු හර කියන එක කියන හඳුනා ගන්න ලක්ෂණ 4ක් තියෙනවා. මේකයි වැදගත් වෙන්නේ. දැන් ඔබටත් ඔබේ මිත්‍රයන් පිළිබඳව හඳුනා ගැනීමට මේකෙන් පුළුවන් වෙන්න ඕනේ. අපි බලමු පළවෙනි එක තමයි හිස් අතින් අවුත් යමක් ගෙන යාමට බලාපොරොත්තු වෙන. තමන්ගේ ළඟට එන්නේ හිස් අතින්, නමුත් තමන්ගේ ළඟ තියෙන දෙයක් ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. අනිත් එක තමයි සුළු දෙයක් දී ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. අඤ්ඤුදත්තු හරගේ ලක්ෂණ. මිතුරාට ඇති බියෙන් තම යුතුයකම ඉටු කරගන්න. මිතුරන්ට ඇති බියෙන් තම යුතුයකම ඉටු කරගන්න. ඊළඟට තමයි තමාගේ ප්‍රයෝජනය පිණිස කටයුතු කරන්නේ. තමන් වෙනුවෙන්ම තමන්ට තියෙන ප්‍රයෝජනය නිසා තමයි ආශ්‍රය කරන්නේ. මෙන්න මේක අඤ්ඤුදත්තු හර කියන මේ පාප මිත්‍රයාගේ ලක්ෂණ 4ක්. ඊළඟ පාප මිත්‍රයා කවුද? වචී පරම. එයා හඳුන ගන්නත් ඔන්න කාරණා 4ක් තියෙනවා. අතීතයෙන් සංග්‍රහ කරයි. අනාගතයෙන් සංග්‍රහ කරයි. හිස් වචනෙන් සංග්‍රහ කරයි. උදව් කළ යුතු අවස්ථාවේදී තමාට ඇති අපහසුකම් දක්වයි. ඔන්න වචනයෙන් පමණයි. අතීතයෙන් කියලා කියන්නේ. අපි උදාහරණයක් ගමු. ඔබ ගිහිල්ලා යාළුවෙක්ගේ මුදල් ටිකක් ඉල්ලනවා. මුදල් ටිකක් ඉල්ලනකොට ඔහු අතීතයෙන් ඔබට සංග්‍රහ කරනවා මෙන්න මේ විදිහට. අනේ අද නම් දෙන්න විදියක් නැහැ. ඔය පෙරේ දෙන්න තිබ්බනේ. පෙරේට ආව නම් මට දෙන්න තිබ්බ. පෙරේද නම් මගේ අතේ සල්ලි තිබ්බා. කියලා ඔබට අතීතයෙන් එයාට සංග්‍රහ කරයි. කවුරුත් කියලා අනාගතයෙන් සංග්‍රහ කරයි. ඔබට කරදරයක් කියලා මුදල් ටිකක් ඉල්ලන්න ගියාම අනේ අද නම් දෙන්න විදියක් නැහැ. ලබන සතියේ දෙන්න. ලබන සතියේ නම් මට දෙන්න පුළුවන්. මොකද මට සල්ලි වගේක් එන්නත් තියෙනවා. ලබන සතියේ විතර එනවා. ලබන සතියේ තව සති දෙකක් විතර යයි. ඒකට මට දෙන්න පුළුවන්. අන්න අනාගතයෙන් සංග්‍රහ කරනවා. පානකලා හිස් වචනෙන් සංග්‍රහ කරනවා. කිසිම අර්ථයක් නැති ඔබේ ප්‍රශ්නේ කියන්නේ කියලා පස්සේ ඊට ආත්පසින් වෙන හිස් වචන වලින් ඔබ සංග්‍රහ කරලා බෝධි විසරපත් කරලා එවන්න පුළුවන්. අනිත් එක උදව් කළ යුතු අවස්ථාවේදී තමාට ඇති අපහසුකම් දක්වන්න පුළුවන්. දැන් නම් මට අපහසුයි මේ දවස්වල හරියම වරේ අපේ ජීවිතේ කරගන්න මේ දේ නේද? ඕනක්ලාට මේක ඇත්තටම ඒ අපහසුව තියෙන්න පුළුවන්. නමුත් හුඟක් වෙලාවට වචී පරම මිතුරන් ඔබ ඇසුරු කරනවා වෙන්න පුළුවන්. එතකොට මේ පාප මිත්‍රයෙක් බව ඔබ තේරුම් ගත යුතුයි. ඊළඟ පාප මිත්‍රය අනුප්පිය බාණි. එයා හඳුනා ගන්නත් ලක්ෂණ 4ක් තියෙනවා. එයාගේ මොකද්ද? යහපත් ක්‍රියා විවේචනය කරනවා. අනුප්පිය බාණි කියන පාප මිත්‍රය. අයහපත් ක්‍රියා අනුමත කරනවා. ඇති නැති ಗುಣ කියන. ඇති තැන ಗುಣ කියන. නැති තැන ಗುಣ කියන. නොගුණ කියන. ඔන්න ඒ පාප මිත්‍රයාගේ හැටි. යහපත් ක්‍රියා විවේචනය. හොඳ දෙයක් කරන්න ගත්තා. මොකක් හරි හොඳ වැඩක් පින්කමක් මොකක් හරි කරන්න ගත්තොත් ඒක විවේචනය කරනවා. ඔය පින්කම් කළා වැඩක් නෑ. අපරාධයකට යන සල්ලි. ඕක මොකද කරන්නේ කියලා ඒව විවේචනය කරනවා. ඊට පස්සේ අයහපත් ක්‍රියාවක් කරන්න ගත්තොත් ඒක අනුමත කරනවා. මට එක්කෙනෙක් එක දහස් ගහුවා මොකද කරන්නේ? එයාට මොකක් හරි කරමුද කියලා කිව්වොත් දෙමු. එයාට හොඳ වැඩක් දෙන්න. එයාට දෙන්න ඕන කියලා දඬුවම් කරන්නේ එහෙම නැත්නම්
දෙන්නටම අයහපත සිදුවෙන දේවල් අනුමත කරනවා. අනිත් එක තමයි ඇති තැන ගුණ කියන. ඉන්න තැන තමන්ගේ ඉස්සරහා ගුණ කියන අනිත් එක මෙයා මෙහෙමයි හොඳයි. පුදුම හොඳක් තියෙන මට මෙන්න මේ විදිහට සලකන්න. පුදුම හිතක් තියෙන හොඳ මනුස්සයෙක් කියලා කියනවා. නැති තැන අගුණ කියන. නුගුණ කියන. එයා නැති තැන අන්නේ ඒකගේ හැටි. ඒක ගෙමි කරන කෙරුවා මන් දන්නේ නැද්ද මම මේක ආශ්‍රය කරන්නේ ගන්න දෙයක් නෑ. ওই විදිහට නැති තැන අගුණ කියන. ඒ මොන මිත්‍රයාද? අනුප්පියබාණී කියන අපාය සහායක මිත්‍රයා. ඊළඟ පාප මිත්‍රයා තමයි අපාය සහායක. අපාය සහායක. එයාගෙන් ලක්ෂණ හතරක් තියෙනවා අඳුර ගන්න පුළුවන්. මත්පැන් පානය සඳහා මිතුරුවෙක්. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්න තමයි මිත්‍රත්වයක් ඇති කරගන්නේ. අවේලාවේ වීදි සංචාරය සඳහා මිතුරෙක්. රැයට ගමනක් යන්න මිත්‍රත්වයක් ඇති කරගන්න. නැටුම් ගෙයුම් ආදී සඳහා මිතුරුවෙක්. සංගීත ප්‍රසංග, විවිධ ප්‍රසංග, නාට්‍ය සංදර්ශන මේව බලන්න මිත්‍රත්වයක් ඇති කරගන්න. සූදු කෙලිය සඳහා මිතුරුවෙක්. සූදු ක්‍රීඩාවට මිත්‍රත්වයක් ඇති කරගන්න. නමුත් හොඳ දේවල් වලට මිතුරුකම් ඇති කරගන්නේ මත්පැන් බොනවා නම් හරි මිත්‍රයා. අවේලාවේ වීදි සංචාරයේ රැය 12 රැය 1 2ට ගමන් බිමන් යන හරි මිත්‍රයා. නැටුම් ගෙයුම් ආදී සංගීත ප්‍රසංග මේව බලන්න යන හොඳ මිත්‍රයා. සූදු කෙලින් ආදී සූදුවක් තියෙන තැන බූරුව ගන්න තැන මේ වගේ සූදු කෙලින තැන් වලට එක්කන් යන හොඳ මිත්‍රයෙක්. හැබැයි මෙයා ඇත්තටම මිත්‍රයෙක් නෙමෙයි. මෙයා පාප මිත්‍රයෙක්. මොන පාප මිත්‍රයෙක්ද? අපාය සහායක. අපායටම යන්න සහාය දෙනවා මෙයා. ඒ නිසා මෙන්න මේ පාප මිත්‍ර වර්ජනය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සිංහලට කියනවා. ඊළඟ එක තමයි කල්යාණ මිත්‍ර සතර දෙනා. අරකින් තමයි තියෙන්නේ පාප මිත්‍ර වර්ජනේ කල්යාණ මිත්‍ර ඇසුර කියන්නේ. කල්යාණ මිත්‍රයෝ හතර දෙනෙක් ඉන්නවා. කවුද මේ හතර දෙනා? උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්තක්කායි, අනුකම්පක. උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්තක්කායි, අනුකම්පක. උපකාරක, සමාන සුඛ දුක්ඛ, අත්තක්කායි, අනුකම්පක. උපකාරක කියලා කියන්නේ කරදරයකදී පිටු නොපාන මිතුරා. සමාන සුඛ දුක්ඛ සැප දුක දෙකේම සම ගති පැවතීම ඇති මිතුරා. අත්තක්කායි යහපතෙන් අයහපතෙන් වළක්වා යහපත යොදවන මිතුරා. අනුකම්පක අනුකම්පාවෙන් කටයුතු කරන මිතුරා. මේක ගාතාවක් පාළි විදියට නෙමෙයි තියෙන සාමාන්‍ය සිංහල විදිහට හරියටම දාන්න. අපි මේකේ විස්තරයත් බලමු. කල්යාණ මිත්‍ර සේවය. උපකාරක මිත්‍රය. හඳුනා ගන්න ලක්ෂණ හතරක් තියෙනවා. ඔබට හඳුනා ගන්න පුළුවන්. ප්‍රමාද වූ මිතුරා රකි. ප්‍රමාද වූ මිතුරාගේ ධනය රකි. අනතුරුපත් මිතුරාට පිහිට වේ. උදව් කළ යුතු අවස්ථාවේදී දෙගුණයක් උදව් කරයි. ඔබට කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා. උපකාරක මිත්‍රයෙක් ඉන්නවා. ප්‍රමාද වූ මිතුරා ඔබ ප්‍රමාද වුණොත් කොහේ හරි ගමනක් හරි කියලා කොහේ හරි ගිහිල්ලා ඔබේ ගෙවල් වල ආරක්ෂා කරගනි. ඔබ බඩමුතු ආරක්ෂා කරගනි. ප්‍රමාද වූ මිතුරාගේ ධනයක් තියෙනවා නම් ඒ දේවල් රැකලා තියාගන්න. අනතුරටපත් වුණොත් කරදරයක් වුණොත් ලෙඩක් දුකක් කරදරයක් වුණොත් පරිහරයක් වුණොත් ඒකට පිහිට වෙන්නේ. උදව් කළ යුතු අවස්ථාවේදී උදව් විල්ලනරොත් වඩා මේකත් තියාගන්න කියලා දෙගුණයකින් උදව් කරන මිත්‍රයෙක් වේ. උපකාරක කියන මිත්‍රයා ඇසුරු කළේ. දෙවෙනි මිත්‍රයා තමයි සමාන සුඛ දුක්. මේ මිත්‍රය හඳුර ගන්න ලක්ෂණ හතරක් තියෙනවා. මොනවද පළවෙනි ලක්ෂණය? තමාගේ රහස් මිතුරාට කියනවා. ඔහු ඔබට ඔහුගේ රහස් කියනවා. තමන්ගේ මිත්‍රයා. මිතුරාගේ රහස් එළින කරයි. නමුත් ඔබේ රහස් කොයි වෙලාවකවත් අන් අයට කියන්නේ නෑ. විපතකදී හැරෙනවා. ඔබට කරදරයක් වුණාට පස්සේ කවදාවත් හැරලාලා යන්නේ නෑ. ඔබ යමින් ඉන්නවා. අවශ්‍ය විටක මිතුරා වෙනුවෙන් ජීවිතය පවා පුද කිරීමට සූදානම්. සමාන සුඛ දුක්ඛ. සැපේදී දුකේදී දෙකේම ඉන්න මිත්‍රයෙක් තමයි සමාන සුඛ දුක්ඛ කියලා කියන්නේ. ඊළඟ මිත්‍රයා තමයි අත්තක්කායි. මිතුරා හඳුනා ගැනීමට ලක්ෂණ හතරක් තියෙනවා. බලමු. අයහපතෙන් වළක්වනවා. අත්තක්කායි. අර්ථයක්ම සිද්ධ කරනවා කියන අදහස තමයි තියෙන අත්තක්කායි කියන්නේ. අයහපතෙන් වළක්වනවා. යහපතේ යොදවනවා. නොදන්නා දේ දැන ගැනීම සලසනවා. දෙව්ලොවටම මම කියා දෙනවා. අයහපතෙන් අපි වැරද්දක් කරනවා නම් ඒ වැරද්දෙන් ඔබව නිදහස් කරනවා. ඒක කරන්න තමයි මේක වැරදි. ඔක කළොත් ඔබට මෙන්න මේක තමයි වෙන්නේ කියලා අයහපතෙන් වළක්වනවා. යහපතේ යොදවනවා. හොඳ දෙයක් කරනවා නම් ඒක යොදවනවා. හොඳයි. ඒක කරන්න හොඳ දෙයක්. නොදන්න දේ දැන ගැනීම ඔබ දෙයක් දන්නේ නැත්නම් ඒක පැහැදිලි කරලා ඔබට කියලා දෙනවා. දෙව්ලොවට මම කියනවා. මෙලොව වගේම පරලොවට යහපත් මිත්‍රයෙක් ඉන්නවා. අර්ථයෙන් අනුශාසනා කරන මිත්‍රයෙක් ඉන්නවා. මෙලොව වගේම පරලොවත් එයාට පිහිටක් විදියට මේ මිත්‍රයා සිටිනවා. එතකොට මේක
අපේ හැම ජීවිත කාලයකටම මේක අදාළයි. ඔබේ තරුණ ජීවිතයට වෙන්න පුළුවන්, වැඩිහිටි ජීවිතයට වෙන්න පුළුවන්, විවාහ ජීවිතයට වෙන්න පුළුවන්, මහලු ජීවිතයට වෙන්න පුළුවන්. මේ වගේ මිත්‍රයෝ ඔබට අනිවාර්යයෙන්ම ඉන්නවා. අර වගේ ඉහතින් කියපු පහක මිත්‍රයොත් ඔබට අනිවාර්යයෙන්ම ඉන්නවා. ඊළඟ මිත්‍රය තමයි අනුකම්පා කරන. මිතුරාගේ පිරිහීමේදී සතුටු වෙන්නේ නැහැ. මිතුරාගේ දියුණුවේදී සතුටු වෙනවා. මිතුරාගේ නුගුණ කියන්න ඕන වළක්වනවා. මිතුරාගේ ගුණ කියන්න ඕනට ප්‍රශංසා කරනවා. ඔන්න අනුකම්පක මිත්‍රය අපිට අනුකම්පා කරනවා නිතරම. අපේ පිරිහීමක් දැකලා, අපේ දුර්වලකමක් දැකලා එයා සතුටු වෙන්නේ නැහැ කවදාවත්. දෙවෙනි මිතුරාගේ දියුණුව දී සතුටු වෙනවා. අන්න අපේ දියුණුවක් දැකලා අපි හොඳට විභාග පාස් වෙනවනම්, අපි හොඳ තැන්වල ඉන්නවනම්, අපි හොඳ දේවල් කරනවනම් ඒකට එයා සතුටු වෙනවා. මිතුරාගේ නුගුණ කියනවා වළක්වනවා. අපේ කවුරු හරි වැරදි කියනවනම් එහෙම කියන්න එපා. එයා එහෙම නෑ. එයා පොඩ්ඩයි ආශ්‍රය කරලා තියෙන්නේ. එයාගෙන දන්නේ පොඩ්ඩයි. එයා එහෙම කෙනෙක් නෙමෙයි කියලා අන්නේ කෙනාව වළක්වනවා. මිතුරාගේ ගුණ කියන්න ඕන ප්‍රශංසා. අපේ ගුණ කියනවනම් කවුරු හරි එයා අනුකම්පක මිත්‍රයෙක් නම් අපිට යන්නේ ඒ ගුණ කියන කෙනාට ප්‍රශංසා කරනවා. අපිටත් ප්‍රශංසා කරනවා. මෙන්න මේ කල්යාණ මිත්‍රයෝ හතර දෙනෙක්. ඊට පස්සේ තමයි පස්වෙනි කාරණේ සිංහලෝවාද සූත්‍රයේ ධනෝපාර්ජනය හා ධන සංරක්ෂණය කියන්නේ. එතකොට මේකත් සිංහලෝවාද සූත්‍රයේ කරුණු 6ක් තියෙනවා කියලා අපි මුලින්ම කතා කළා ප්‍රධාන කල්ලි. ඒ කරුණු 6 මේ පස්වෙනි එක. නුවණැති පුද්ගලයා තමාගේ වස්තු කොටස් 4කට බෙදා පාවිච්චි කරයි. ඔන්න ධනෝපාර්ජනය හා ධන සංරක්ෂණය. ධනෙ උපයන්න ඕනේ. ඒ ධනෙ සංරක්ෂණය කරන්න ඕනේ විදිහ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. මේ සිංහලෝවාද සූත්‍රයේ එක් කොටස පරිභෝජනයට යොදාගන්න. කොටස් දෙකක් කර්මාන්ත ආදී වැඩ දියුණුවට යොදාගන්න. අනික් කොටස විපතකදී ප්‍රයෝජන ගැනීමට ආරක්ෂා කොට තබා. ඒ ගාථාව තමයි ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය තී කම්මං පයෝජෙය්‍ය චතුත්ථංච නිදාපේය ආපදාසු භවිස්සති. එතකොට මේ කියන්නේ එන්න මෙහෙම කාරණාවක් මේකේ. කොහොමද මේ ඇවිල්ලා ධන ධනය පරිහරණය කරන්න ඕන විදිහ, හම්බ වෙන ධනය ආරක්ෂා කරගන්න ඕන විදිහ. ඒකේන භෝගේ බුද්ධි. අපි මේ පොඩි උදාහරණයක් ගමු. මේක බුදුහාමුදුරු කියන්නේ කොටස් 4කට බෙදා ගන්න කියලා. මේ ධනය කොටස් 4කට මේ බෙදා ගන්න කියලා කියනවා. අපි මේකට උදාහරණයක් විදිහට පොඩි ගණනක් ගමු. ඔබට හම්බ වෙන පදිය හරි යම් වේතනයක් හරි ඒක ලෝක ගණනක් වෙනවා. අපිට ලේසි වෙන විදිහට අපි උදාහරණයක් ගමු. 1000ක් කියලා. 1000ක් අපි ඔන්න කොටස් 4කට ඒක බෙදනවා. මෙතෙන්ට 250යි. මේ කොටසට 250යි. මෙතෙන්ට 250යි. මෙතෙන්ට 250යි. ඔන්න කොටස් 4කට අපි බෙදුවා. ඔන්න බුදුහාමුදුරුවෝ තමයි කියන්නේ දේශනා කරන්නේ. ඔබට හම්බ වෙන වේතනය එහෙම නැත්නම් පරිදි කොටස් 4කට බෙදා ගන්න ඕනේ. ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය එක කොටසක්. ඔන්න එක කොටසක්. ඒකේන භෝගේ කෑම සඳහා කෑම බීම ඇඳුම් පැළඳුම් ආදියට පාවිච්චි කරන්න. දැන් මේ ගාන දිහා බලලා මේ ගාන දිහා බලලා මේ වැරදි අදහසක් ගන්න එපා. අපේ පහසුවට සඳහා තමයි මෙම ඉලක්කම් ටික දාන්නේ. මේ ඉලක්කම් වැදගත් නෑ. ඔබට හම්බෙන ඔබේ පියාට හම්බෙන පඩිය ගැන සලකලා බලන්න. ඔබේ අම්මට හම්බෙන පඩිය ගැන සලකලා බලන්න. ඔබේ සීයට ආච්චිට නැන්දට මාමට හම්බෙන පඩිය මේ විදිහට ඔබ බෙදලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔන්න එක කොටසක් ඒකට. ඊට පස්සේ කොටස් දෙකක් කර්මාන්ත සඳහා. අන්න මෙන්න මේ කොටස් දෙකම මේ කොටස් දෙකම කර්මාන්තයක් කරනවා නම් ඒක දියුණුවට යොදන්න. අනිත් කොටස විපතකදී ප්‍රයෝජනයට ගන්න. අන්න මේ කොටස විපතකදී ප්‍රයෝජන ගන්න නිදාංගත කරලා කියන්නේ. ඔන්න ඕක තමයි ධන සංරක්ෂණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙන්නේ. එතකොට මේ මෙන්න මේ ඒ විදිහට තමයි ධනය සංරක්ෂණය කරන්න. හම්බෙන ධනය ආරක්ෂා කරගන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා කියන්නේ. අවසාන කොටස. ඒකේ මේ විපතක් වුණාට පස්සේ ලෙඩක් දුකක් හැදුනට පස්සේ ප්‍රයෝජනෙට ගන්න නිදාංගත කරන්න කියලා කියනවා. මෙන්න මේ සිංහලෝවාද සූත්‍රයේදී මෙන්න මේ කාරණා
ටික මේ ප්‍රධාන කාරණා පහක් අපි කතා කළා. මෙන්න මේ කාරණා ටික සාකච්ඡා වෙනවා. එතකොට මේ කාරණාවලින් බුදුරජාණන් වහන්සේ සිංහල සිටු පුත්‍රයාට දේශනා කළේ මෙන්න මේ විදිහට ජීවිතය සකස් කරගන්න. මෙහෙම මුලින් ජීවිතය සකස් කරගන්න කියන කාරණා ටික. එතකොට අපි මේ වීඩියෝ එක ඉතාම දිග් වෙන නිසා මේක කොටස් දෙකකට විදිහට අපි මේ වීඩියෝ එක සකස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කොටසෙන් මේ කාරණා පහ සාකච්ඡා කරනවා. අපි දෙවෙනි වීඩියෝ එකේ මේ සදිසා නමස්කාරය මේ පාඩමේ ප්‍රධාන මාතෘකාව විදිහට හැමතැනම තියෙන සදිසා නමස්කාරය අපි විස්තර කරමු. ඒක නිසා මෙහි එන කාරණාවන් මතක තබා ගන්න උත්සාහවන්ත වෙන්න. මෙහි මේ වීඩියෝ දර්ශන වල පෙනුණු කරුණු ලියා තබා ගන්න, ඒක පාඩම් කරගන්න, ෂෝට් නෝට්ස් එකක් විදිහට හදා ගන්න. ඔබගේ පොතත් පරිශීලනය කරන්න පුළුවන්. පිරිවෙන් අවසානයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටක ධර්මයේ පොත. එතකොට සාමාන්‍ය පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඒ බුද්ධ ධර්මයේ පොත. එතකොට උසස් පෙළ BC බෞද්ධ සංස්කෘතිය කරන අයට ඒ අදාළ පොත් පරිශීලනය කරන්න පුළුවන්. මේ මාතෘකාව පරිශීලනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි උසස් පෙළට බුද්ධ ධර්මයේ කියලා විෂයක් තියෙනවා. ඒ විෂයටත් මේ මාතෘකාව මේ විදිහටම අදාළයි. මේ කර්ම විභාගයේ ජය ගැනීම සඳහා මේ විදිහට පෙළ ගස්වන්න පුළුවන් නම් ඔබේ විභාගය ඉතා සාර්ථකව ජය ගන්න පුළුවන්. අපි ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. නැවතත් පාඩමකින් හම්බෙන්නතුරු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.